ඉන්කම් ටැක්ස් වල එහෙම දෙයක් තියෙනවා. කොහොමද? අපි දැන් ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් දෙයක් මේක. අපි හිතමු දැන් අපේ දැන් මේ අවුරුද්දේ ප්‍රොෆිට් එක බලලා. හරිද? මේ අවුරුද්දේ තියෙන ටැක්ස් රේට් එක يعني ටැක්ස් එක ගහන රේට් එක බලලා අපිට පුළුවන් ගෙස් කරන්න අපිට මේ අවුරුද්දේ කීයක් වගේ ටැක්ස් එක එයිද කියලා. හරිද? ඇයි අපි ගෙස් කරන්නේ? අපි හරියටම දන්නේ නැහැ කොච්චරක් ටැක්ස් එක එයිද කියලා. සාමාන්‍ය දන්නවා රජ ආයතන ගැන. කියන්නේ ටැක්ස් එක එන්නේ දැන් අපි දැන් මේ අවුරුද්දේකට ටැක්ස් එක එන්නේ අනිත් අවුරුද්දේ. හරිද? ඒ කියන්නේ අපිට කල් ගිහලා අපිට දැනගන්න පුළුවන් කියන්නේ අපිට හරියටම ගෙවන්න පුළුවන් ටැක්ස් එක. ඒ හින්දා අපි අපේ තියෙන PNL එකෙන් ඉන්කම් ටැක්ස් කියලා අඩු කරන්නේ හරිම ගාණක් නෙමෙයි. අපි අඩු කරන්නේ එස්ටිමේට් එකක්. එස්ටිමේට් එකක් කියන්නේ මොකක්ද? එස්ටිමේට් එක කියන්නේ අපි දන්න අනිවාර්යයෙන්ම අපිට මේ ගෙවන්න වෙනවා. හරිද? ඒත් අපිට ෂුවර් නෑ කොච්චරක් ගෙවන්න වෙයිද කියලා. හරිද? එස්ටිමේට් එකක් කිව්වොත් මම කියන්නේ ඒ කියන්නේ එස්ටිමේට් එකක් කියන්නේ ඒක ප්‍රොවිෂන් ගණයට එන්නේ ප්‍රොවිෂන් කියන එක යටතේ එන්නේ. ඒ ප්‍රොවිෂන් එකක් කියන්නේ ඔයාගේ ටයිම් එකයි දැන් අපි දැන් ගත්තොත් බැංක් ලෝන් කියන්නේ ලයබිලිටි එකක් නේ. එක කෙලින්ම 100%ක් ලයබිලිටි එකක්. එහෙම නෙමෙයි. හරිද? එහෙම නේද? එහෙම නැද්ද? එනයි. හරි. එතකොට බැංක් ලෝන් කියන එක 100%ක් ලයබිලිටි එකක් නේ. ඇයි මං එහෙම කියන්නේ? ලයබිලිටි එකක අපි දන්නවා අපිට මොකක්ද ලයබිලිටි එකේ තියෙන අපේ තියෙන ඩෙෆිනිෂන් එක. Liability is a present obligation which arise from the past transaction. ඒ වගේම අපිට probability එකක් තියෙන අපේ economic resources එළියට outbound වෙන්න. හරිද? එතකොට බැංක් ලෝන් එකක් කියන්නේ මොකක්ද? අපි දන්නවා හරියටම අපිට මේක ගෙවන්න වෙද්දි අපේ තියෙන සල්ලි අපේ තියෙන money එළියට outflow වෙනවා. හරිද? ඒ වගේම මේක present obligation එක. ඒ කියන්නේ අපිට බැඳියාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේක අපිට ගැලවෙන්න කිසිම විදියක් නැහැ. අපිට මේ බැංක් ලෝන් එක ගෙවන්න වෙනවා. කියන්නේ මට කියන්න බෑනේ මට බැංක් ලෝන් එක ගෙවන්න බෑ මේක අයින් කරන්න මගේ ජොබ් එක නේ එහෙම කියන්න බෑනේ. බැංක් ලෝන් එකක් ගත්තා නම් ඔයාලට ඔබ්ලිගේෂන් එකක් තියෙන එක පේ කරන්න. පේ බෑක් කරන්න. ඒ වගේම මේක රැස්ලා තියෙන්නේ අපි කරපු පරණ ට්‍රාන්සැක්ෂන් එකක් ඉඳන්. ඒ කියන්නේ අපි පරණ අපි ඉස්සර ණය ගත්ත හින්දා අපිට දැන් ගෙවන්න වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි ලයබිලිටි එකක් කියන්නේ. එතකොට මේ ප්‍රොවිෂන් එකක් කියන්නේ මොකද්ද? ප්‍රොවිෂන් එකක් කියන්නේ ප්‍රොවිෂන් එකක් කියන්නේ ලයබිලිටි එකක්. හරිද? හැබැයි මෙතනදී මොකද්ද වෙනස ප්‍රොවිෂන් එක? අපේ ටයිම් එක හරි. හරිද? අපි පේ කරන්නේ ටයිම් එක හරි. ටයිම් කියන provision is a liability which time or amount is uncertain. කියන්නේ provision එකක amount එක හරි. amount එක හරි time එක හරි uncertain එකක්. මේ දෙකම uncertain වෙන්න බෑ එකක් තමයි වෙන්න ඕනේ. හරිද? දැන් අපි දැන් ගත්තොත් income tax අපිට හිතන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් ගෙස් කරන්න පුළුවන් amount එක නේ. අපිට 100%ක් හරියට කියන්න බෑ මෙච්චරක් ගෙවන්න වෙයි කියලා. අපි බැංක් ලෝන් එකට වාරිකයක් ඉන්ස්ටෝල්මන්ට් එකක් ගෙවනවා වගේ අපිට 100%ක් කියන්න බෑ මේ අපිට මෙච්චරක් ඉන්කම් ටැක්ස් ගෙවන්න වෙයි කියලා. හරිද? එතකොට ඒත් අපි දන්නවා හැම අවුරුද්දකම සැප්තැම්බර් 25 හරියට මතක නැහැ. සැප්තැම්බර් 25 වෙනිදා අපි ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ. කියන්නේ 2020ට අදාළව තියෙන ඉන්කම් ටැක්ස් එක අපි 2021 සැප්තැම්බර් වෙනිදාට අපි ගෙවන්න ඕනේ. හරිද? එතකොට අපි එතන මේ ඉන්කම් ටැක්ස් කියන එකද අපි මොකද්ද අපි හරියටම මේ ටයිම් එක දන්නවා. අපි ඒත් හරියටම amount එක දන්නේ නැහැ. ඒකින්ද මේක අපි ප්‍රොවිෂන් එකක් කියන්න පුළුවන්. හරි. ඒක දැම්ම ගණන් ගන්න මම ඔයාලට මේ ප්‍රොවිෂන් ලයබිලිටි ගැන කිව්වට ඒක මෙතනට අදාළ වෙන්නේ නැහැ ගොඩක්. ඒක අදාළ වෙන්නේ NCS 37 කියන ස්ටෑන්ඩඩ් එකට. මම ඒ වෙලාවට කියලා දෙන්නම් මොකද්ද මේ කතාව කියලා හරියටම. හරි. එතකොට මට දැන් කියන්න දැන් මේකත් ලයබිලිටි එකක් තමයි සාමාන්‍ය අපි කරන ප්‍රොවිෂන් එකක් වගේ දෙයක්. මමට මේ කිව්වේ ප්‍රොවිෂන් එකට මොකක්ද කියලා මට මම කියලා දෙන්න පොඩ්ඩක්. හරි. දැන් අපි හිතමු අපේ තියෙන මේ අවුරුදු ප්‍රොෆිට් එක බලලා.
නෑ මම ඊට ඉස්සරහින් මෙහෙම කියන්නකෝ. මේ ඉන්කම් ටැක්ස් හරිද? මේ ඉන්කම් ටැක්ස් පේ කරන දෙවිදියක් තියෙනවා. කියන්නේ දෙගොල්ලෝ කියන්නේ දෙවිදියකට පේ කරනවා ඒ සමහර කට්ටිය. හරිද? එක විදියක් තමයි ඒ කියන්නේ සමහර කට්ටිය මුළු ඉන්කම් ටැක්ස් එකම එකපාර ගෙවනවා අවුරුද්දට එකපාරයි. ඔය අවුරුද්ද මැද්දෙන් පොඩ සල්ලි තිබ්බොත් ඉතින් මැද්දෙන් ගෙවලා පොඩ ගෙවනවා. හරිද? ඒගොල්ලන්ගේ මෙයින්ලි ඒගොල්ලෝ කරන්නේ එක අවුරුද්දට එකපාරක් ගෙවනවා. හරිද? ඒ කියන්නේ අපි ඒගොල්ලෝ කියනවා අපි හිතමු ඒගොල්ලන්ට ඊයර් වයිස් තමයි ඒගොල්ලෝ පේ කරන්නේ. ඊයර් වයිස් තමයි පේ කරන්නේ ඒගොල්ලෝ. හරිද? තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ පේ කරන්නේ ක්වාටර් වයිස්. කාර්තුවක් දැන් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙන වාරණ තියෙන ටර්ම් නේ. ඒතර මට කියන්න කාර්තුවක කොච්චර මාස ගණන් මේ පොඩ්ඩක් මට කියන්න මේ ක්වාටර් එකක කොච්චර මේ මාස ගණන් තියෙනවද? ක්වාටර් එකක කොච්චර මන්ත්ස් ගණන් තියෙනවද? දන්නවද? නෑනේ. හරි. එතකොට සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ක්වාටර් වයිස් ගෙවනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මාස 3 ගිහිල්ලා ගෙවනවා ඉන්කම් ටැක්ස්. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ කීයක් ගෙවන්න විදිහට අවුරුද්දට ඒත් ඒගොල්ලෝ ගෙවනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගෙස් කරලා ගෙවනවා මාස 3 ඒගොල්ලෝ හරියටම ගෙවනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ක්වාටර් වයිස් යනවා. වයිස්. හරිද? හරි. එතකොට අපිට ගානේ ඊයර් වයිස් වශයෙන් අපිට දුන්නොත් ඒ ගාන පොඩ්ඩක් සාමාන්‍ය ලේසි. හරිද? මේකත් ලේසි. කියන්නේ මේක ගොඩක් ලේසි. අපේ ගානාවේ ඉන්කම් ටැක්ස් එක ඊයර් වයිස් ගෙවන කම්පැනි එක නම් සාමාන්‍යයෙන් ලේසි. ක්වාටර් වයිස් ආවත් චුට්ටක් අමාරුයි කියන්න පුළුවන්. හරි. මම එක්සැම්පල් එකක් කියන්නම් මේ ඊයර් වයිස් එකට. ඒ කියන්නේ අපි අවුරුද්දට වාරක් ගෙවනවා. ඔය මැද්දේ පොඩ්ඩක් තව ගෙවන්න පුළුවන්. හරිද? අපි හිතමු අපේ මේ අවුරුද්දේ කියන්නේ අපි හිතමු දැන් 2000 අපි යමු 2020 අවුරුද්ද. සෝරි. ඒ කියන්නේ මම accounting ඉය ගන්නද මම සාමාන්‍ය normal ඉය ගන්න. හරිද? කියන්නේ අර 19 20 එහෙම ගන්නද මම ගන්න නිකන් normal ඉය ගන්න. හරිද? normal ඉය එකක් මම ගන්න. අපි හිතමු 2020 දී අපේ ප්‍රොෆිට් එකත් එක්ක බලලා අපේ තියෙන ප්‍රොෆිට් එකත් එක්ක බලලා අපිට අපේ ඉන්න කට්ටිය ගෙස් කරනවා පරණ දේවලුත් එක්ක බලලා අපිට මේ පාර ඉන්කම් ටැක්ස් එක කියන්නේ මේ ප්‍රොෆිට් එකට ඉන්කම් ටැක්ස් එක රුපියල් ලක්ෂයක්වත් ගෙවන්න වෙයි කියලා අපි හිතනවා. හරිද? කියන්නේ 2020 නේ. 20 දී 2020 ගත්තා 2020 දී අපිට ආව ප්‍රොෆිට් එකට අපි හිතනවා අපිට රුපියල් ලක්ෂයක්වත් ගෙවන්න වෙයි කියලා. හරිද? අපි හිතමු අපි කම්පැනි පටන් ගත්තේ මේ අවුරුද්දේ කියලා. කලින් කිසි දෙයක් නැහැ කියලා. ඉතින් අපි මොකද කරන්නේ? ඒ රුපියල් අපි රුපියල් 100,000 rupees අපි දානවා P&L එකේ අපි ඉන්කම් ටැක්ස් එක අඩු කරලා දානවා. හරිද? හරි. දැන් මේක පටන් ගත්ත මේ අවුරුද්දේ මම දැන් MSM කරන්න කිව්වනේ. දැන් ඉන්කම් ටැක්ස් එකෙන් ලියුම එනවා ඔයාගේ 2020ට ඉන්කම් ටැක්ස් එක ඉන්කම් ටැක්ස් එක නැත්ත ගාන රුපියල් කීයද අපි දාමු 120,000. ඒ මොකක්ද ඒ උනේ? මාර කේස් එක. අපි හිතුවේ අපිට ප්‍රොෆිට් එක කීයක් එයි කියලාද 100,000 නේ කියලා. ඒත් ඇත්තටම දැන් අර ගොල්ලන් ඩිමාපුවම අපිට ඇත්තටම කීයක් ගෙවන්න එනවද? අපිට 20,000 ගෙවන්න එනවනේ. ඒ කියන්නේ අපි ප්‍රොවිෂන් කරලා දෙන අඩු වෙන්නේ. දැන් මේක ප්‍රොවිෂන් ගන්නනේ. අපි මේක ප්‍රොවිෂන් එකක් කරේනේ. එතකොට අපි ප්‍රොවිෂන් එක කරලා තියෙන්නේ ඒක අයිඩියල් ප්‍රොවිෂන් එකක්ද නැත්නම් ඕවර් ප්‍රොවිෂන් එකක්ද නැත්නම් අන් ප්‍රොවිෂන් එකක්ද ඒක? ඕවර් කියන්නේ අන් එකක්නේ අපි අඩුවෙන් කරලා තියෙන්නේ නේ. හරි. හරි. එතකොට කීයක් අඩු වෙනද තියෙන්නේ? 20000. under provision 20000. හරිද? දැන් කොහොමත් ඔය ලියුමේදී අපි අපේ තියෙන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ටික අච්චු ගහලා වෙබ්සයිට් වල දාලා පත්තරවල දාලා ඔක්කොම දැන් කරලා ඉවරයි. හරිද?
අපිට ගිහින් දැන් ඔක හදන්න පුළුවන්ද? බෑනේ. අපිට කියලා පත්‍ර රිප්ලේස් කරලා හදන්න බෑනේ ඔක්කොමනේ. හරි. දැන් හරි දැන් එහෙම දෙයක් වුණා. හරිද? දැන් අපි ඉන්නේ මොකේද 2021 අවුරුද්දේ ඉන්නේ. හරිද? 2021 අවුරුද්දේ ප්‍රොෆිට් එක එක්ක බැලුවාම අපිට පේනවා සාමාන්‍ය ප්‍රොෆිට් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. අපිට පේනවා ඒකින්ද මේ අවුරුද්දේ නම් ඉන්කම් ටැක්ස් එක මේ අවුරුද්දේ ප්‍රොෆිට් එක වෙනුවෙන් අපිට එස්ටිමේට් එකක් කරන්න ප්‍රොවිෂන් එකක් කරන්න එස්ටිමේට් එකක් වෙන ප්‍රොවිෂන් එකක් දෙකම එකයි කරන්න වෙනවා රුපියල් අපි හිතමු 250,000 වගේ අපිට ප්‍රොවිෂන් එකක් කරන්න වෙනවා. හරිද? ඉතින් මම ඉතින් දැන් අර මුල් ලතාවේ ධම්මක් කම්පැනි අරපු අවුරුද්ද වගේම මම දැන් මේ අවුරුද්දෙත් අපේ මම දැන් මේ අවුරුද්දේ මම හිතපු ගාන මේ අවුරුද්දේ ප්‍රොෆිට් එකට මම හිතපු ගාන එකපාර දැන් දාන්න යනවා අතන්ට කියනවා. ඉතින් මම දාන්න යනවා. හරිද? දාන්න යද්දී හොඳ දන්න එක්කෙනෙක් ඇවිල්ලා කියනවා එහෙම දාන්න එපා. ඔයා මේක විතරක් දැන් දාලා මදි. හරිද? දැන් මේක මොකද්ද මේ තියෙන්නේ ඔයාගේ මේ අවුරුද්ද කියන්නේ ඔයාගේ දැන් කරන්ට් එකට කරන්ට් එක ප්‍රොෆිට් එක වෙනුවෙන් ඔයා හිතලා ගන්න මේනේ. හරිද? අරයා කියනවා ඔයා ගිය අවුරුද්දේ ඉන්කම් ටැක්ස් එක අඩු කරේ රුපියල් ලක්ෂයයි. ඒත් ඔයාට 1.20ක් ගෙවන්න උනා. ඒ කියන්නේ ඔයා ගිය අවුරුද්දේ 20000ක් අඩු වෙන්න වෙන් කරේ. 20000ක් අඩු වෙන තමයි ප්‍රොෆිට් එකෙන් අඩු කරේ. ඔයා අන්නේ අර අන්ඩර් ප්‍රොවිෂන් එකත් ඔයා මේ අවුරුද්දේ එස්ටිමේට් එකට එකතු කරලා ඔයාගේ එක්ස්පෙන්ස් එක දාන්න කියනවා. හරිද? එතකොට ඔයාගේ මේ අවුරුද්දේ ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක කීයදෙන් දාන්නේ? ඉන්කම් ටැක්ස් එක වාගේ 2,70,000යි. ඒ කියන්නේ මේ අවුරුද්දේ එස්ටිමේට් එකයි ගිය අවුරුද්දේ අන්ඩර් ප්‍රොවිෂන් එකේ දෙකේම එකතුව. නේ? අමුතු අඩු වෙන්න පේ කරේ අපි ඒකත් එක්ක දාලා මේක මෙවුද පේ කරනවා. හරිද? දැන් අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු. අපි හිතමු මේකත් එක්ක තමයි අපි ගිය 270 නේ. හරි. මේක තමයි අපේ එක්ස්පෙන්ස් එක අපේ. ඊ දානවම EX දාන. හරිද? දැන් මෙන්න අපි දැන් හිතුවා 2021 21 ප්‍රොෆිට් එක වෙනුවෙන් අපි කීයක් හිතුවා අපි හිතුවා 2.50ක්වත් ගෙවන්න වෙයි කියලා. හරිද? මෙන්න දැන් මෙන්න කට්ටියගෙන් ලියුම එනවා 2021ට අදාළව ඉන්කම් ටැක්ස් එකෙන් මෙන්න දැන් ලෙටර් එක එනවා. හරිද? එන්න ඒ ලෙටර් එකේ තියෙනවා ඔයා 2021 අවුරුද්දේ ඔයාට තියෙන ප්‍රොෆිට් එක වෙනුවෙන් ඔයා ගෙවන්න ඕනේ 1,90,000යි කියලා. හරිද? අපි හිතුවා අපේ 2020ට හරිද? 2020 අවුරුද්ද ප්‍රොෆිට් එක වෙනුවෙන් අපිට 2.50ක්වත් ගෙවන්න වෙයි කියලා. මේක තියෙන මේ ගිය අවුරුද්ද ගන්න මේක තමයි අදාළ වෙන්නේ දැම්මනේ. හරිද? ඒකට මේ අවුරුද්ද එස්ටිමේට් එක අපි හිතුවා කීයද 2.50ක්. ඒත් ඇත්තටම ගෙවන්න උනේ කීයද? මේ එක වෙනුවෙන් 1.90යි නේ. ඒ කියන්නේ අපි මේක අන්ඩර් මේක අයිඩියල් ප්‍රොවිෂන් එක නැත්නම් අන්ඩර් නැත්නම් ඕවර්ද? ඕවර් ප්‍රොවිෂන්. ඕවර් ප්‍රොවිෂන් නේ. ඒ කියන්නේ අපි වැඩියෙන් තමයි ප්‍රොවිෂන් කරලා තියෙන. කීයක් වැඩියෙන්ද? 60,000. 60,000ක් වැඩියෙන් අපි ප්‍රොවිෂන් කරලා තියෙනවා. ඒක මොකද? ඕවර් ප්‍රොවිෂන් එකක් නේ. ඕවර් ප්‍රොවිෂන්. ඕවර් ප්‍රොවිෂන් එක. හරි. දැන් තව අවුරුද්දක් ඉස්සරහට යනවා. හරිද? දැන් මම එනවා කවදාද 2022 දැන් එන්න යන්නේ. හරිද? දැන් ඉන්නේ 2022 වන්න. 2022 ප්‍රොෆිට් එක බැලුවාම අපිට හිතනවා රුපියල් 1.70ක්වත් ගෙවන්න වෙයි කියලා. ප්‍රොවිෂන් එකක් කරන එක අපි එස්ටිමේට් එකක් කරනවා. ඒ කියන්නේ මේ තමයි 2021 ප්‍රොෆිට් එක වෙනුවෙන් තියෙන එස්ටිමේට් එක. හරිද? හරි. අපි දැන් මෙන්න මේ දැන් අපි දැන් මට දැන් ආයෙමත වෙනවා මම දැන් ගිහලා මේක මං ගිහද මේක දාන්න එකපාර අරහෙන් දාන්න යනවා. මේක 70 මම දැන් P&L එකෙන් දාන්න යන්නේ. මෙන්න ආයතර ඩයල් එක ඇවිල්ලා කියනවා එහෙම දාන්න එපා මම ගිය අවුරුද්ද කිව්ව නේද එහෙම දාන්න එපා. ඔයා බලන්න ගිය අවුරුද්ද ගැන. ඔයා ගිය අවුරුද්ද හිතලා තියෙනවා 2.50ක් වට ඉන්කම් ටැක්ස් ගෙවන්න වෙයි කියලා. ඒත් ඔයාට ගෙවන්න උනේ කීයක්ද? 1.90 කියනවා. ඔයා වැඩියෙන් 60,000ක් ලාභයෙන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ගිය පාර රුපියල් 60,000 වැඩියෙන් ඉන්කම් ටැක්ස් අඩු කරලා තියෙනවා. හරිද?
ඒ හින්දා ඔයා මේ අවුරුද්දේ ඒ 60,000 අඩු කරන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ දැන් මේ අවුරුද්දේ එස්ටිමේට් එක 1.70යිනේ. ඔයා මේ අවුරුද්දේ එස්ටිමේට් එක 1.70ක් අඩු නොකර අර ගිය අවුරුද්ද අඩු කරන්න වැඩි. ඔයා 60,000ක් අඩු කරලා. ඒ කියන්නේ 1.10ක් විතරක් ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක විදිහට අඳුර ගන්න කියනවා. එතකොට වාගේ කීයද 1.10යි නේ. එතකොට වාගේ PN එකට යන්නේ කීයද? 1,10,000ක් යන්නේ. හරිද? ඔයාට පොඩි අයිඩියා එකක් ගත්තා මේක ගැන. ඔව්. ඊයේ වයිස් එක ගැන. තව චුට්ටක් දැන් යන්නේ. දැන් මේ අපි දැන් කතා කරේ එක්ස්පෙන්ස් එක දෙන්න කොහොමද කියලා නේ. මේ අපි සාමාන්‍යයෙන් බලනකොට අපි මුලින්ම කරන්නේ මොකද්ද? අපි ඉස්සලා මේ අවුරුදු විතර අපි එස්ටිමේට් එකක් හදා ගන්නවා නේ. ඒක අපි එකට ඉස්සෙල්ලා මේ එස්ටිමේට් එකට ඒකට එකතු වෙන්නේ මොනවාද? ඕවර් අන්ඩර් ප්‍රොවිෂන් එකක් නම් ගිය අවුරුද්දේ තියෙන්නේ. ඒකට අඩු වෙන්නේ මොනවාද? ගිය අවුරුද්දේ තියෙන්නේ ඕවර් ප්‍රොවිෂන් එකක් නන්නේ. නේද? අපිට අන්ඩර් ප්‍රොවිෂන් එකයි කියන්නේ අන්ඩර් හරි ඕවර් හරි ප්‍රොවිෂන් එක හොයාගන්න අපිට මොකක්ද ඕන වෙන්නේ? අපි ගිය අවුරුද්දේ ප්‍රොවිෂන් එක කරනවානේ. අපි ගිය අවුරුද්දේ ප්‍රොවිෂන් එක කරන වෙනවා. තව මොකද්ද? ගිය අවුරුද්ද වෙනුවෙන් අපි අපි දැන් ගිය අවුරුද්දේ ඉන්කම් ටැක්ස් සාමාන්‍ය අපි ගෙවන්නේ මේ අවුරුද්දේදී. දන්නවනේ. එතකොට අපි ඒකෙන් අඩු කරනවා මොකද්ද? කියන්නේ අඩු කරන දේ යන්නේ කියන්නේ ගිය අවුරුද්දේ අපි කරපු ඉන්කම් ටැක්ස් එස්ටිමේට් නැත්නම් ප්‍රොවිෂන් එකයි අපිට ගිය අවුරුද්ද වෙනුවෙන් ඇත්තටම ගෙවන්න වෙච්ච ගාණ. ගිය අවුරුද්ද වෙනුවෙන් අපි මේ අවුරුද්ද ගෙවපු ඉන්කම් ටැක්ස් එකනේ නේද? ඉන්කම් ටැක්ස් එක එකයි කියන්නේ මේ දෙක අතර තියෙන ඩිෆරන්ස් එක බලලා තමයි අපි හොයාගන්නේ. ඒ කියන්නේ අපිට අන්ඩර් ප්‍රොවිෂන් ඕවර් ප්‍රොවිෂන් බලන්න දෙකටම ඕනේ මොනවද? ගිය අවුරුද්දට දාලා ඒවා ඕන වෙන්නේ. හරිද? මම එහෙම කිව්ව මොකක්ද දන්නවද? සමහර ලාවට ඉන්කම් ටැක්ස් පේඩ් කියලා අපි හිතමු TB එකේ තියෙනවා ඉන්කම් ටැක්ස් පේඩ් කියලා ලක්ෂ 3ක්. යටට ආවම තියෙනවා අර ඉන්කම් ටැක්ස් පේඩ් කියලා TB එකේ තියෙන ලක්ෂ 3ෙන් 1.20ක් මේ අදාළ වෙන්නේ කරන්ටි එකට කියනවා. එතකොට 1.20ක් අදාළ වෙන්නේ කරන්ටි එකට නම් ප්‍රීවියස් එකට අදාළ වෙන්නේ කීයද? 1.80ක් නේ. එතකොට ඒ 1.80 තමයි ඕන වෙන්නේ මොකටද අපිට? අපේ අන්ඩර් ප්‍රොවිෂන් එක ඕවර් ප්‍රොවිෂන් එක හදන්න. හරි. දැන් මේක දැන් මේ මම දැන් ඔයාලට එතනින් දැන් කතා කරන්න යන්න හරි. දැනට මම හිතනවා තේරුණා කියලා. හරි. දැන් මම ඔයාලට කිව්වා මේගොල්ලෝ ඊයර් වයිස් කිව්වට අවුරුද්ද මැද්දෙන් චුට්ට දෙන්න පුළුවන් කියලා ගිහිල්ලා IRD එකට. හරිද? එහෙම දෙන්න පුළුවන්. ගන්නතු වෙන්න සල්ලිනේ දෙන්නේ. හරිද? අපි හිතමු දැන් මේක තව පොඩ්ඩක් කරන්න. හරිද? මේක තව දැන් පොඩ්ඩක් මම නවත්තනවා. හරිද? මම මේ කතා කරේ මොකටද ඔයාට මේ ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක හදන විදිහ හොයන්න නේ. ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක හදන විදිහ හොයන්න තමයි කරේ. හරිද? නම් වන්න තව ටිකක් ඔයාලට මම මේක මෙහෙම කරොත් මෙන්න මේ නෝට් එක තමයි එතනට අපි ආදේශ කරගන්න තියෙන්නේ. ඉන්කම් ටැක්ස් එස්ටිමේට් එකනේ. එස්ටිමේට් එක තියෙනවා ඒකේ ප්ලස් කරනවා අන්ඩර් ප්‍රොවිෂන් එක ගන්නවා මයිනස් කරනවා ඕවර් ප්‍රොවිෂන් එකක් නේ. අපිට උත්තරය එනවා මොකද්ද? ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක. හරිද? හරි. මේ පොඩ්ඩක්. හරි. දැන් ඉන්කම් ටැක්ස් එකේ එක්ස්පෙන්ස් පැත්ත වගේම අපිට දෙනවා ලයබල් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඉන්කම් ටැක්ස් එක බලද්දී අපිට ඉන්කම් ටැක්ස් එකේ එක්ස්පෙන්ස් පැත්තක් වගේම ලයබිලිටි පැත්තක් තියෙනවා. ඒ කියන්නේ අපි තව කොච්චරක් ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනද කියලා පැත්තක් තියෙනවා. හරිද? අපි අවුරුද්ද අවසානයේට අපිට තියෙන ඉන්කම් ටැක්ස් ලයබිලිටි එක හොයාගන්න අපිට ඉක්වේෂන් එකක් තියෙනවා. හරිම ලේසි. හරිද? ඉක්වේෂන් එක තමයි මම ටයිප් කරලා පෙන්නන්න. income tax liability on last date of reporting period. ඒ කියන්නේ අපේ අවුරුද්ද අවසාන දවසේ නේ. on last day මොකක්ද දාන්නකෝ හරිද? last day of ඔක්කොම දාන්නකෝ. තාරියන්නේ.
reporting period. හරි. මේක equal වෙනවා. මේක equal එකට අපට. හරි. මෙතන මෙතන උත්තර ගන්න නැද්ද? ඒක අපි ගන්න කොහොමද? අපි දානවා උඩින් මොකක්ද දාන්නේ? income tax estimation of the current year. income tax expense ගැන මේ ගන්න මොකක්ද? estimate එක ගන්න. හරිද? අපිට year wise ගන්න ඔයාලට estimate එක හොයන්න දෙයක් නැහැ. year wise ගන්න කෙලින්ම දෙනවා. හරිද? නෝට් එක වඩම පොඩ්ඩක් කරලා දැන් පොඩ්ඩක් පෙන්වන්න හිත හැදෙන්න. හරිද? පෙන්වනවා එහෙම පේනවා කියලා. ඉන්න පෙන්වන්න මේක. මොන තියෙන එකක්. ඉතින් කීයද බලන්න. ඉතින් හරවල වෙන්නේ උදාහරණයක් හරි. උදාහරණ වෙන තරම් නැති. අපෝන එක පාඩ එකක් තියෙන ඒකත් ඔය කියන දෙන්න. අපිට year wise ගණන් වල income tax estimate දෙකෙනෙම දෙනවා. හරිද? ඒ මොකද්ද මේ? income tax plate මේ අර මම කිව්ව ගණන් තියෙනවද? මේ උඩ income tax plate කියලා දෙනවානේ. කීයද ඒක? 1973 හරිද? මේ දැන් ගෙවපියෝ තියෙනනේ. income tax plate කියන්නේ මොකද්ද? අපි ගෙවපියෝනේ. cash account debit මේක sorry cash account credit මේක debit නේ. හරි එතකොට මේ දින pay කරපේවා. හරිද? එතකොට මේ pay කරපු 1900ක්ම අදාළ වෙන්නේ අපේ මොකද previous year. හරිද? previous year නේ. කියන්නේ previous year කියන්නේ මේ ගෙවලා තියෙන රුපියල් 9 අපේ ගිය අවුරුද්ද වෙනුවෙන්නේ. අපිට ගිය අවුරුදු දේවල් ඔක්කොම ප්‍රොවිෂන් හොයාගන්න පුළුවන් අපේ TB එක බැලුවනම්. හරිද බලන්න මේ provision for income tax asset කියන අවුරුද්ද මුල කියන්නේ දැන් අර ගිය අවුරුද්ද අවසානයේනේ නේද? එතකොට ගිය අවුරුද්දේ කීයද ප්‍රොවිෂන් එක 800ක් ප්‍රොවිෂන් කරලා තියෙනවා. කීයක් ගෙවන්නලා ගිය අවුරුද්ද නෙවෙයි රුපියල් ලක්ෂ 9ක් ගෙවන්නලානේ. එතකොට එතන අන්න ප්‍රොවිෂන් එකක් තියෙනවානේ. හරිද? අර ඒක මම දැන් කරන්න වෙන එකන්නේ. මේ වරන් නෙවෙයි. මේකත් පාටද? මේකත් පාට ප්‍රොවිස්. පාට කරන් වැඩි වගේනේ. ඒත් දන්න මට පාට ගන්න. අම්මෝ මේ තියෙන්නේ. මේක දැන් චූටි ගණක් වෙයි තියෙන්නේ. The income tax for the current year estimate tax ලක්ෂ 5යි. අපිට කියන්නේ ඔයාලට ක්වාට ගණන් ඔයාලට කියනවා හරිද? දකින්නද නේ? අර ගණනෙත් ඔයාලට මේ ක්වාට කියලා වචන තියෙනවා දැක්කනේ. ඒක මම කවද්ද බලලා. එතකොට මෙතන ඔයාලට year wise ගණක් නම් ඔයාලට එළිම estimate ඔයාලට දෙනවා කෙලින්ම. ඒක ලේසි. හරි. අපි දැන් න්යාස් අලෝගේ පාවියාස් 19 තිබ්බේ කාණක්ද මන්ද. මේකනේ මේක income tax paid during the year include කියන්නේ අපි මේ අවුරුද්ද ගෙවපු income tax වල include වෙනවලු 520ක් for the previous year. අපිට ඒක මොකටද වෙන්නේ මේක? අපිට under provision එකයි නැත්නම් provision එක හොයාගන්න ඕන වෙන්නේ නේ. හරිද? The total tax liability for the year ended 31st of March. ඒ කියන්නේ මේ අපේ current year එකට estimate අපිට දෙනවනේ. දැක්කනේ අපිට year wise කරනවා නම් අපිට කෙලින්ම estimate එක හොයාගන්න පුළුවන්. ඔයාලට no worry. worry වෙන්න දෙයක් නැහැ. හරි. එතකොට අපි දැන් මේක දැන් මම දැන් හොයන්නේ මොකද්ද? income tax liability to the last date of the reporting period. කියන්නේ අපි වාර්තා කරන දවසනේ. අපි accounts ටික වාර්තා කරන දවස. හරිද? වචන වලට වයින් ඉඳලා reporting period කිව්වම හරිද? අපි ඒකෙන් අඩු කරනවා. මොකක්ද අඩු කරන්නේ? payment for the current year. payment නැත්තම් amount නැත්තම් income tax paid for the current year, not previous year, for the current year. දැන් අර මම වලට දැන් අර දැන් වලට මේ ගානක පෙන්නුවෙත් දැන් වලට දැන් වලට දැන් මේතර පේන්නේ නැති
ඉන්කම් ටැක්ස් පේඩ් වලින් ඒක ඉන්ක්ලූඩ් වෙනවා කියනවා 520ක් ගිය අවුරුද්දට. බලන්න දැන් මේක අසර ගියාම තියෙනවා ඉන්කම් ටැක්ස් පේඩ් බලන්න මේ ඉන්කම් ටැක්ස් පේඩ් ඇති ඉන්කම් ටැක්ස් පේඩ් කියලා කීයක් තියෙනවද? 1250ක් තියෙනවා. හරිද? ඒ 1250 කියන්නේ අපි අවුරුද්දස්ස ගෙවපුවා. හරිද? ඔය අවුරුද්දස්ස ගෙවපුවා වල ගිය අවුරුද්දට ගෙවපුවාවක් තියෙන්න පුළුවන්. ඒ වගේම මොනවාද? අපි මේ අවුරුද්දට ගෙවන ඒවාත් තියෙන්න පුළුවන්. එහෙම නේද? නේද? එහෙම නේද? තේරුණාද? හලෝ. හරි එතකොට මේකෙන් දැන් 520ක් මොකටද කිව්වේ? for the previous year. එතකොට for the current year කීයක් දෙන්නේ? 730 කියන්නේ මේ අවුරුද්ද වෙනුවෙන් මේ අවුරුද්දේදී for the current year in the current year 730ක් කියලා තියෙනවා. හරිද? එතකොට මේ ගානේ මේ අවුරුද්දේ වා එක්සෑම් කරු ළමයෙක් නම් මේ අවුරුද්දේ වාට කරන්ට් කියන්නේ ලයිබිලිටි කියන්නේ ඉන්කම් ටැක්ස් ලයිබිලිටි හොයාගන්න ඕන මොකද කරන්න තියෙන්නේ? ඔයාගේ එස්ටිමේට් එක කීයද? එස්ටිමේට් එක ඔයාගේ මේ ගානේ කියනවා ඊයකට 650යි කියනවා. 650න් අර ඔයා 650යි ගෙවන්න දෙන මේ අවුරුද්දට. ඒත් ඔයා කීයක් ගෙවලද? ඔයා 730ක්ම ගෙවලා. ඒ කියන්නේ වැඩිපුර ගෙවලා නේ. ඒක දැන් මොකද්ද ලයිබිලිටි නෙමෙයි දැන් ඔයාලට තියෙන්නේ ප්‍රීපේමන්ට් එකක් තියෙන්නේ. ප්‍රීපේමන්ට් එක කියන්නේ ලයිබිලිටි නැත්නම් ඇසෙට් එකක්ද? වැඩියෙන් ගෙවුවොත් ඇසෙට් එකක් නේ. එතකොට මෙතනින් ඔයාලට ඇසෙට් එකක් ජෙනරේට් වෙන්නේ. දැක්කනේ මේක මාර ලේසි. හරිද? කට්ටිය වරද්ද ගන්නවා. ඒත් ලේසි මේක. හරිද? මේ අර ඔක්කොම විතර මේ වටයක් යන්න ඕනේ නැහැ. හරි එතකොට ඔයාට ඉන්කම් ටැක්ස් ලයබිලිටි කියනවා ලාස්ට් ඩේට් ගන්න ඕන නම් කරන්න තියෙන්නේ වාගේ ඉන්කම් ටැක්ස් එස්ටිමේට් එකෙන් අඩු කරන්න ඕනේ ඉන්කම් ටැක්ස් paid for the current year. ඉන්කම් ටැක්ස් paid for the current year. දැන් ඔයාලට මෙතන ඔයාලට අන්ඩර්වර්ෂන් ඕවර්ෂන් ගන්න විදිය මම ඔයාලට චුට්ටක් ලියන්නම් මෙතනින් ඔයාලට ලියා ගන්න පුළුවන් නේ. අපි එතනින් දාන්නේ previous year provision. එන්නකදී previous year provision. නැත්නම් estimate කියන්න පුළුවන් හරිද? provision නැත්නම් estimate ඉවත් කියනවා හරිද? estimate. ඒකෙන් අපි අඩු කරමු. ඉතින් අඩු කරනකො අඩු කරනවා කියන්නත් බෑ. ඉතින් අපි ඩිෆරන්ස් එක ගන්න ඕනේ ඉතින්. හරිද? අඩු කරලා ගන්නකො. ඒක අඩු කරනවා. අඩු කරන්නත් මට හිතෙන්නේ නැහැ. කියන්නේ කොහොම හරි previous year එකේ provision එකයි. provision එකේ අපි මම වාක්‍යයක් වශයෙන් ලියන්නම් මට ඒක ඉක්වේෂන් එකක් දාන්න හිතෙන්නේ නැහැ ඒකයි. කියන්නේ කපනවා මට එහෙම දැම්මොත් මම වැරද්දක් කරන්නේ ඒකයි. difference between previous මේක ඕනනම් ඔයාලට බෝල් කරලා මම වදින්න මේ කොටස විතර bit and income tax paid for the previous year. හරිද? ඒ කියන්නේ මේකෙන් මොකක්ද අපිට ගන්නේ? මේකෙන් එන්නේ මොකක් හරි එනවා. ඉතින් මේක මොකක්ද එන්නේ? under over provision.
under or over provision හරිද දැන් මේකෙදී මට කියන්න previous year provision එක වැඩි අපි previous year එක වෙනුවෙන් ගෙවපු income tax එකට වැඩි එතකොට ඒක මොකද්ද under provision එකක්ද over provision එකක්ද ගියවුද කරපු provision එක වැඩි අපි ගෙවපු income tax එක වැඩි over provision එක. over provision එකක් නේ ඒ කියන්නේ අපි දැන් හිතුවත් මම වචන ගන්නම් previous year 3 මම දානවා previous year provision එක වැඩි නන්නේ වැඩි නම් මොකට වඩාද මෙන්න මේකට වඩා income tax paid for the මෙන්න මේකට වඩා වැඩි නම් මොකක්ද ඒක ඕපරේෂන් එකක් කිව්වනේ ඒක මොකක්ද ඒක ඕපරේෂන් එකක් මෙතන තමයි හරිද එතකොට ඒක ඕපරේෂන් එකක් හරිද එතකොට මෙහෙම આવොත් එතකොට මට කියන්න අපි ගිය අවුරුද්ද කරපු ප්‍රොවිෂන් වලට වැඩිය අපි මේ පාර ගෙවනවා. කියන්නේ ගිය අවුරුද්දේ අපි ගෙවනවා. එතන මොකක්ද ඒක? අන්න එක නේද? තේරුණාද? එහෙනවද මාව? තේරුණානේ? මේ තියෙන්නේ year wise ගෙවන එක්කෙනෙක්ගේ සීන් එක තියෙන්නේ. හරිද? අපි ලියන්නවද පොඩ්ඩක් income tax matching කියලා දාගමුද? matching income tax mark හරි කියලා දාගෙන හරිද? මාට්ටුවා දාගන්න ඉස්සෙල්ලා හරි ඉස්සර දැන් අපි දැන් යන්නේ year wise යන්නේ නේ. දාන්න year wise කියලා දාගන්නකෝ. දැන් ගොඩක් ඔයාට මේ සිද්ධිය ලියාගත්තොත් ඔයාට තේරෙයිද? ඔයාට තනියෙන් ලියාගත්තොත් මෙන්න මේ සිද්ධිය. يعني මේ තියෙන අවුරුදු 3ක සිද්ධියක් තියෙනවා. 2020 පටන් ගන්න හරිද? පරිගණක 2020 දී කම්පැනි එක මේ එක්සැම්පල් එකේ දාගන්න හරිද? කියලා දාගන්න ABC company started the business in 2020 කියලා පටන් ගන්න මේක ලිව්වොත් ඔයාලට මතක තියෙයිද? මේ P කියලා දාන්න ප්‍රොවිෂන් එකේ දාලා ප්‍රොවිෂන් එස්ටිමේට් කියලා දාලා ඔයාලට තේරෙයිද? මම ලියාගත්තොත්. ලියන්න බලන්න මම වචනත් එක්ක දාන්න. ඔව්. හරිද? රියල් වැලියු එක නේ අපි දාමුනේ රියල් වැලියු එක අරක ප්‍රොවිෂන් එක ගෙවන්න වෙන මේ මොකද්ද මේක අන්ඩර් ප්‍රොවිෂන් එක නේ අන්ඩර් ප්‍රොවිෂන් of previous year
අතක් තිබෙන වැක්සින් එක අතට දිනා ඕ මොකක්ද අපි ගත්තේ මේ ගත්තේ income tax expense of the year දාන්න of year දැන් මුල් අවුරුද්දේ ඉතින් අර එහෙම කතා නැහැ නේ මුල් අවුරුද්දේ යන්න බලන්න දෙයක් නැහැ නේ එතකොට මුල් අවුරුද්ද නම් පටන් ගන්න අවුරුද්ද නම් කෙලින්ම වාට යන්න මේ කියන්නේ ගොඩක් වෙලාට එහෙම ගණන් දෙන්නේ නැහැ ඔයාට හරිද shapes මේක තමයි ඔයාගේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට යන්නේ නෝට් 3 එකට PNL කියලා දාන්න PNL නෝට් 3 ඉන්කම් ටැක්ස් of the year නේ මෙන්න මේ උත්තර මෙතන යන්නේ දැන් මේක ඔයාට මොකද්ද ඔයාගේ ගන්න පුළුවන් බේස් එක ඔයාට ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක හොයන්න ඕන නම් ඔයා හොයන්න ඕනේ කොහොමද කියන්නේ මේ ඉයර් වයිස් යන එකක් නා ඉන්කම් ටැක්ස් එස්ටිමේට් එකෙන් එකයි අඩු කරනවා නැත්නම් එකතු කරන්න පුළුවන් මොකද්ද අන්ඩර් ඕවර් ප්‍රොවිෂන් එක හරිද අපි කොහොමද අන්ඩර් නැත්නම් ඕවර් ප්‍රොවිෂන් එක හොයාගන්නේ ගිය අවුරුද්දේ අපි කරපු ප්‍රොවිෂන් එක අපි ගිය අවුරුද්දේ කරපු ඉන්කම් ටැක්ස් ප්‍රොවිෂන් එකයි අපිට ඒ වෙනුවෙන් ගෙවන්න වෙච්ච ඉන්කම් ටැක්ස් පේයිඩ් එක අතර ඩිෆරන්ස් එක බලනවා. ඒ ඩිෆරන්ස් එක අනුව වෙනස් වෙනවා නේ. හරි. මේක ඇල්ලලා ලියා ගන්නකො. මේක ඇල්ලත් ඉක්මන ලියා ගන්න. මේ ඔක්කොම ලියා ගන්න කවුලක් නැහැ. ඉතින් මේ දෙයක් නැහැ නේ. මේකත් වලට තේරුණානේ මේ ලයිබල් කැලලත් වලට තේරුණානේ. මේක ඇල්ලත් වලට තේරුණාද? අහන්න ලියා. මේ ඔක්කොම ලියා ගන්න. හරි දැන් අපි යන් ක්වාටර් වයිස් එක. හරිද ක්වාටර් වයිස් කියන්නේ ඒගොල්ලෝ දැන් මේ ක්වාටර් වයිස් කියනවා කියන්නේ මාස 3 ගෙවන්නේ. ගොඩක් වෙලාවට මේගොල්ලන්ට අන්තිම ක්වාටර් එකේ ගෙවා ගන්න බෑ. ගෙවා ගන්න බැරි වෙනවා ඩේට් එකට. හරිද? ගණන් දෙන්න එහෙම තමයි කියන්නේ ක්වාටර් 3ක් ගෙවලා තියෙන්නේ අන්තිම ක්වාටර් එකට ඒගොල්ලෝ ප්‍රොවිෂන් එකක් කරනවා. හරිද? මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම් කොහොමද ප්‍රශ්න දෙවිලා තියෙන්නේ කියලා. එතකොට අයියා ටැක්ස් එකේ එන්නේ ක්වාටර් වයිස්ද? නැහැ. ඒ කියන්නේ ටැක්ස් එක ක්වාටර් වයිස් එන්නේ අපි අවිහිමනේ දැන් අපි අවුරුද්ද අවසානට දන්නේ නැත්නම් අපි කීයක්ද ගෙවන්න තියෙන්නේ කියලා අපි මාස 3කට දන්නේ නැත්නම් ඒ කියන්නේ අපි හිතලා ගෙවන්නේ නිකන් අපි නිකන් ඉමේජින් කරලා අපි ගෙවන්නේ කන
ඉන්කම් ටැක්ස් එක එද්දි ගෙඩින්ම සම්පූර්ණ ගායනවා. මම පෙන්නන්නකෝ ඔයාලට එක්සැම්පල් එකක් ප්‍රශ්නකින් පෙන්නන්නකෝ ඒ ප්‍රශ්නකින්ම. හරි. ඒ මොකද්ද මේ නෑ. 2005 2018 ඉතින් දැන් බලන්න මෙන්න මේකේ හතර පොඩ්ඩක් බලන්න පේනවනේ මම ඉදලා පේනවා මෙන්න මේක හතරවෙනි එක බලන්න නේ income tax paid includes 900,000 paid for the previous year කියන්නේ ගිය අවුරුද්ද වෙනුවෙන් කීයද රුපියල් ලක්ෂ 9ක් ගෙවලා හරිද අපිට ගිය අවුරුද්ද ප්‍රොවිෂන් එක බලා ගන්න ඕන නම් කොහෙටද යන්න ඕනේ TB එකේ තියෙන මෙහෙම provision for income tax asset කියන්නේ අපේ financial year එකේ first date එක දාලා තියෙනවා ෆයිනෑන්ෂල් එකේ ෆස්ට් ඩේට් එක කියන්නේ ගිය අවුරුද්දේ ඉතින් ලාස්ට් ඩේට් එක වගේ මේ වගේ තමයි නේද හරි එතකොට අපි 800ක් ප්‍රොවිෂන් කරලා 900ක් ගෙවන්නලා ඒ කියන්නේ අපේ මොකද්ද තියෙන්නේ අන්ඩර් ප්‍රොවිෂන් එකක් තියෙන්නේ රුපියල් ලක්ෂයක හරිද එතකොට for the previous year and the payment made for the first 3 quarter and the payments made for the first 3 quarter of the current කියන්නේ අර එතන ඉන්කම් ටැක්ස් පේඩ් කියලා තියෙනවානේ ඉන්කම් ටැක්ස් පේඩ් තියෙනවා රුපියල් 1900ක් ඒ කියන්නේ 1.9 මිලියන් නේ එතකොට ඒ 1900න් 900ක් මොකද්ද කියලා ඒගොල්ලෝ ප්‍රීවියස් ඉයර් කිව්වා හරිද එතකොට ඉතුරු දහ මොකටද කියන්නේ ඉතුරු දහ මේ කරන්ට් ඉයර් එකට තේරුණාද තේරුණානේ ඔව් හරි එතකොට ඉතුරු දහ කරන්ට් ඉයර් එකට හරි එතකොට ඒ කරන්ට් ඉයර් ගැන කියද්දි කියනවා එන මේ 900යි ඉතුරු ටික අදාළ වෙන්නේ අපේ මේ කරන්ට් ඉයර් එකේ ෆස්ට් 3 ක්වාටර්ස් වලට ඒ කියන්නේ අර 10 ගෙවලා තියෙන්නේ මොකටද අපේ මේ කරන්ට් ඉයර් එකේ ෆස්ට් 3 ක්වාටර් වලට ඒ කියන්නේ ක්වාටර්ස් 3ක් ගෙවලා ඉවරයි ඒ තුනේ ගාන කිය රුපියල් 1000යි තේරුණාද ඒ කියන්නේ අපි ගෙවපු ගාන රුපියල් 1000යි හරිද එතකොට අපි ඒ ගෙවන්න දැනන්ද අපි දන්නේ කීයක් ගෙවන්නද කියලා. කියන්නේ අපි එස්ටිමේට් කරලා ගෙවන්නේ. හරිද? තේරුණාද? හරි. ඊට කරලා අපි කියන මොකද්ද? income tax liability of the last quarter. ඒ කියන්නේ දැන් කොට හතරක් තියෙනවානේ අවුරුද්දකට. දැන් අපි තුනක් ගෙව්වා. දැන් අපි දැන් අන්තිමකට income tax liability of the last quarter of the current year was estimated. කියන්නේ අපේ ඉයර් එකේ ලාස්ට් ක්වාටර් එකට ඒගොල්ලෝ දැන් එස්ටිමේට් එකක් කරන්න යනවා. ලාස්ට් ක්වාටර් එකට. නේ තේරෙනවද නේද? එතකොට ලාස්ට් ක්වාටර් ඒගොල්ලෝ කීයක් එස්ටිමේට් කරනවද? ලක්ෂ 5ක් එස්ටිමේට් කරනවා. හරිද? this has been not been adjusted. එහෙම කියන එක බලන්න නැහැ. හරිද? එතකොට රුපියල් ලක්ෂ 5ක් තමයි අන්තිම ක්වාටර් එකේ ගාණ. හරිද? දැන් මේක ගොඩක් කට්ටිය වරද්දන ප්‍රශ්නයක්. හරිද? මෙහෙම දුන්නාම මට කියන්න මේ ගානේ income tax estimation of the current year කියන්නේ වා කීයද? මේ current year එකේ income කීයද? current year එකේ income tax estimation එක කීයද? කරන්ට් එකට විතරක් නේ ඔය current විතරයි. 1500යි අතන හරියටම හරි. ඉතින් අපි estimate කරලා ගෙවපු ගානයි estimate කරලා නගවපු ගානයි නේ. අපි අර 10 ගෙව්වේ estimate කරලා නේ. estimate කරලා අපි ගෙව්වා. හරිද? එතන මේ තියෙන මොකද්ද? අපි estimate විතර අපි තාම estimate කරා තාම ගෙවලා නැහැ නේ මේක නේ. තාම ගෙවලා නැහැ. හරිද ඉතලා? එතකොට දැන් මේ ගොඩක් කට්ටිය වරද්දාගෙන මොකද මම කියන්නේ? ගොඩක් කට්ටිය හිතනවා මෙන්න මෙතන මේ last quarter එක තමයි income tax estimate of the year කියලා හිතනවා. ඒ කියන්නේ අර year කරලා පුරුද්දට ඒගොල්ලෝ හිතනවා මේ 500 තමයි estimate එක කියලා current year එකේ. එහෙම වෙන්නේ නැහනේ. මෙතන estimate එක වෙන්නේ අපි estimate කරලා ගෙවපු කොටසයි estimate කරලා එතන තියෙන ගෙවන්න බැරි වෙච්ච කොටසයි එතන තියෙන්නේ. නේ? එතන හරියට. හරිනේ.
පොඩ්ඩක් ගන්නට මෙතන කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ එකම දෙයයි ඔයාගේ මෙන්න මේ ඉන්කම් ටැක්ස් එස්ටිමේෂන් එක ගන්න විදිය ඔයාට මෙතන මෙහෙම එකක් දාලා ඔයාට ලියා ගන්න පුළුවන් මෙතන ඔයාට මොකක් හරි ස්ට්‍රයික් එකක් දාලා මෙහෙම හරි ඉතලා කරනවා කියලා දාලා ලියා ගන්න පුළුවන් මෙතනදී ඉන්කම් ටැක්ස් එස්ටිමේෂන් එක වෙන්නේ අපි ෆස්ට් 3 quarters වලට ගෙවපු ගාණයි ලාස්ට් quarter එකට අපි ප්‍රොවිෂන් නැත්තම් එස්ටිමේට් කරන ගාණයි තමයි මේකෙදි අපේ ඉන්කම් ටැක්ස් එස්ටිමේට් එක වෙන්නේ for the current year මම ලියන්න ඒක මම ටයිප් කරන්න හරි එකක් තිබ්බා මේක ලියන්න මොකද්ද අනිත් පැත්ත ගන්න බෑද ඒක මොනවද හරි ඒක මම කියන්නේ මේ ඉන්කම් ටැක්ස් හදන ගිමන් දාන්නේ ඒක ගන්න කොහමද income tax paid for the first 3 quarters of the year plus මොකද්ද plus මොකද්ද මම කිව්වේ income tax estimate for last quarter හරිද මේ දෙකෙන් එකතුවෙන් තමා මේ quarter wise payment කරන කට්ටියගේ හැදෙන්නේ income tax estimate of the current year තේරුණා නේද තේරුණාද ඔය හරිද ඒක ලියා ගන්න quarter wise කියලා දාලා මේකෙදි වෙනස් වෙන්නේ ආගේ ඉන්කම් ටැක්ස් එස්ටිමේට් විතර වලට වෙනස් වෙන්නේ ගණන් විතර වෙනස් වෙන්නේ අරක වාට කෙලින්ම දෙනවා ගාන මෙන්ෂන් කරනවා ඒත් මේක වාට පොඩ්ඩක් හිතලා හදා ගන්න තියෙන්නේ අනිත් ඒවා ඔක්කොම එකයි ඔයා ඉන්කම් ටැක්ස් ලයබිලිටි එක ගන්න විදිය වෙනයි කියන්නේ එකයි ඔයා අන්ඩර් ප්‍රොවිෂන් ගන්න විදිය එකයි ඔයා මෙතන එක්ස්පෙන්ස් එක ගන්න විදිය එකයි ඔක්කොම එකයි වාට එතන වෙනස් වෙන්නේ මෙන්න මේක විතරයි හරි තේරුණාද ඔයාට ඒක